අපි පටන් ගමු මෙන්න මේම පාඩම. රසායනික ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ මොකක්ද කියලා අපි පොඩි අවබෝධයක් ගමු ඉස්සෙල්ලාම. රසායනික ප්‍රතික්‍රියාවලදී සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වීම. නේද? ඔක නෙමෙයි. අපිට ප්‍රතික්‍රියක හැටියට මොනවද දකින්න තියෙන්නේ? අපිට ප්‍රතික්‍රියක හැටියට දකින්න හම් වෙන දේවල් දෙකක් තියෙනවා. මොනවද? මූලද්‍රව්‍ය දකින්න තියෙනවා රසායනික ප්‍රතික්‍රියාව, සංයෝග දකින්න තියෙනවා. ප්‍රතිඵල හැටියට දකින්න තියෙන එක්ක මූලද්‍රව්‍ය නැත්නම් සංයෝගය. හරි? ඔය දෙක තමයි හරි ප්‍රතික්‍රියාවක දකින්න තියෙන්නේ. පැහැදිලිද? එතකොට මූලද්‍රව්‍ය සංයෝග ලෙස තියෙන ප්‍රතික්‍රියක වෙනස් ආකාරයෙන් මූලද්‍රව්‍ය සහ සංයෝග බවට වෙනස් ස්වරූපයක තියෙන මූලද්‍රව්‍ය සහ සංයෝග බවට පත් වීම තමයි රසායනික ප්‍රතික්‍රියාවකට අපි දකින්නේ. මේ මොඩල් එක මේ මම ලියලා තියෙන ආකෘතිය හරිම වැදගත් මේ පාඩම දිගටම කතා කරගෙන යන්න. හරි? ඒතකොට සරලව තනි වාක්‍යකින් කිව්වොත් ප්‍රතික්‍රියාවක ලෙස පවතින මූලද්‍රව්‍ය හෝ සංයෝග ප්‍රතිඵල ලෙස පවතින මූලද්‍රව්‍ය හෝ සංයෝග බවට පත්වීමේ ක්‍රියාවලියක් හැටියට රසායනික ප්‍රතික්‍රියාව අපිට හඳුන්වා දෙන්න පුළුවන්. right? එතකොට මේ ක්‍රියාවලිය ඇතුලේ පදාර්ථය විපර්යාසයකට භාජනය වෙනවා මෙන්ම හරි පදාර්ථය තුල ගැබ් වෙලා තියෙන ශක්තියත් යම් විපර්යාසයකට භාජනය වෙනවා. තවදුරටත් අපි පැහැදිලි කරොත් දැන් මූලද්‍රව්‍ය සහ සංයෝග වල ප්‍රතික්‍රියක හැටියට පවතින පදාර්ථයේ අඩංගු යම් ශක්තියක් තියෙනවා. මූලද්‍රව්‍ය ඇතුලේ ගබඩා වෙච්ච සංයෝගය ඇතුලේ ගබඩා වෙච්ච යම් ශක්තියක් තියෙනවා. හරි? ඒ ශක්තිය ප්‍රතිබල බවට පත් වෙද්දී සංයුතිය වෙනස් වීම නිසා ඒ ශක්තිය ප්‍රතිඵලවල ශක්තිය බවට පත් වෙද්දී යම් ශක්තියේ වෙනසක් ඇති වෙනවා. උදාහරණයක් ගත්තොත් මම කාබන් කියන මූලද්‍රව්‍ය ඔක්සිජන් එක ප්‍රතික්‍රියාව ගත්තොත් මේකේ හැදෙන්නේ CO2. කාබන් කියන මූලද්‍රව්‍ය ඇතුලේ ගබ් වෙලා තියෙන ශක්තියත් ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය ඇතුලේ ගැබ් වෙලා තියෙන ශක්තියත් දෙකේ එකතුව සහ CO2 තුල ගැබ් වෙලා තියෙන ශක්තියේ අතර තියෙන වෙනස. හරි? කාබන් කියන මූලද්‍රව්‍ය සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය අතර ගැබ් වෙලා තියෙන ශක්තිය සහ CO2 තුල ගැබ් වෙලා තියෙන ශක්තිය දල වශයෙන් හරි කිලෝජූල් 400කට 390කට විතර අදාළ වෙනසක් තියෙනවා. කිලෝජූල් 390ක විතර වෙනසක්. එතකොට ප්‍රතික්‍රියක තුල තියෙන ඔය අභ්‍යන්තරයේ ගැබ් වෙලා තියෙන ශක්තිය ප්‍රතිඵල බවට පත් වෙද්දී මෙයාගේ ශක්තියයි මෙයාගේ ශක්තියයි අතර යම් වෙනසක් තියෙනවා නම් ඒ වෙනස බාහිරට පේන්න ගන්නවා. හරි? අන්නේ වෙනසට අපි කියනවා ශක්ති විපර්යාසයක් කියලා. ශක්ති විපර්යාසය. මේ ශක්ති විපර්යාසයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඇතම් රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙද්දී පද්ධතියේ උෂ්ණත්වය ඉහළ යනවා. මේ විපර්යාසයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඇතම් රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙද්දී උෂ්ණත්වය අඩු වෙන්නේ. මේ විපර්යාසයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඇතම් රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙද්දී ආලෝකය පිට වෙන්නේ. දැන් මැග්නීසියම් කැලලක් වගේ වාතය දහනය වෙද්දී වල දන්නවා ආලෝකය විමෝචනය වෙනවා. ඒ අපිට දක්නට ලැබෙන්නේ මේ රසායනික ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියකවල සහ ප්‍රතිඵලවල තියෙන ශක්තියින්ගේ වෙනස. තේරුණාද? අන්නේ ශක්තිය වෙනස සම්බන්ධවයි මේ මාතෘකාවේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි? ඒ නිසා මේ මාතෘකාව අපිට කියන්න පුළුවන් රසායනික ප්‍රතික්‍රියාවලදී සිදුවන ශක්ති විපර්යාස කියලා නම් කරන්න පුළුවන්. ඒකෙන් ඉගෙන ගන්න විද්‍යාව තමයි ශක්ති විද්‍යාව කියලා අපි හඳුන්වන්නේ. right අපි කෙටි සටහනක් දාගමු. ලියාගෙන ශක්ති විද්‍යාව යටතේ.
रासायनिक प्रतिक्रियाවක් යනු ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත්වීමේ ක්‍රියාවලියයි. ප්‍රතික්‍රියක ලෙස පවතින मूलद्रव्य හා සංයෝග ප්‍රතිඵල ලෙස පවතින मूलद्रव्य හා සංයෝග प्रतिඵල ලෙස පවතින मूलद्रव्य හා සංයෝග බවට පත්වීමේ ක්‍රියාවලියයි. प्रतिक्रियक ලෙස පවතින मूलद्रव्य හා प्रतिक्रियक ලෙස පවතින मूलद्रव्य හා සංයෝගවල अभ्यंतर रासायनिक शक्तिय प्रतिඵල ලෙස පවතින मूलद्रव्य හා සංයෝගවල අභ්‍යන්තර රසායනික ශක්තියට වඩා විශාල වීම කුඩා වීම හෝ සමාන වීම සිදුවේ. මෙම ශක්ති වෙනස रासायनिक प्रतिक्रियाව සිදුවන
රසායනික ප්‍රතික්‍රියාව සිදුවන අතරතුරදී විවිධ ආකාරයන්ගෙන් දක්නට ලැබේ. අලුත් පෙළ ලියන්න. බොහෝ රසායනික ප්‍රතික්‍රියාවන් වලදී මෙම ශක්ති විපර්යාසය හඳුනාගත හැක්කේ තාප විපර්යාසයක් ලෙස වේ. එබැවින් මෙම ඒකකයේදී අප විසින් සාකච්ඡා කරනු ලබන්නේ ඉහතකී ශක්ති විපර්යාසය තාප විපර්යාසයක් ලෙස හඳුනා ගැනීමට හැකි අවස්ථාවන් පිළිබඳව වේ. Right. මේ රූපය අඳ ගන්න යටි. Right. මූලද්‍රව්‍ය සංයෝග දෙකකට සංගල වර්ණයක් දාලා ලියන්න. අභ්‍යන්තර ශක්තිය ප්‍රතිපලවලත් මූලද්‍රව්‍ය සංයෝග වල සංගල වර්ණයක් දාලා ලියන්න. අභ්‍යන්තර ශක්තිය කියන්නේ.
හරි නේද? right. අනුමාත්‍රකාවක් ලියා ගන්න. උෂ්ණත්වය සහ තාපය. අනුමාත්‍රකාවක් ලියා ගන්න. උෂ්ණත්වය සහ තාපය. උෂ්ණත්වය සහ තාපය. right ගන්න. දැන් අපි තාප විපර්යාස ගැන කතා කරන්නේ නේද? මොකද්ද මේ තාපය සහ උෂ්ණත්වය අතර සම්බන්ධය? උෂ්ණත්වය කියන්නේ අපිට පේන එක. පේනවා කියන්නේ දැනෙන දෙයක්. හරි. තාපය අපිට දැනෙන්නේ. අපි කියන්නේ මොකක් හරි වස්තුවක් අලවම රස්නේ, සීතලයි. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි අඩුයි. සාමාන්‍යයෙන් අපේ ඇඟේ තියෙන උෂ්ණත්වයට වඩා වැඩි නම් අපි කියනවා රස්නේ කියලා. මොකක් හරි වස්තුවක උෂ්ණත්වය අපේ ඇඟේ උෂ්ණත්වයට වඩා අඩු නම් අපි කියනවා සීතලයි කියලා. නේ? එතකොට අපි සෙන්ස් කරන්නේ අපි සංවේදනය කරන්නේ උෂ්ණත්වය. හරි. එතකොට මේ උෂ්ණත්වය තමයි යම් වස්තුවක හෝ වස්තු පද්ධතියක එවෙලට ඒ අවස්ථාවේදී පවතින තාප ශක්තිය කොපමණද යන්න එළියට පෙන්වුම් කරන විදිය. තේරුණාද? යම් වස්තුවක හෝ වස්තු පද්ධතියක් ඇතුලේ තාප ශක්තිය වැඩිපුර තියෙනවා නම් එයාගේ උෂ්ණත්වය වැඩි. තාප ශක්තිය අඩුවෙන් තියෙනවා නම් උෂ්ණත්වය අඩුයි. ඒ නිසා ඔය භෞතික විද්‍යාව තාපය ඉගෙන ගන්න ළමයින්ට එම කියනවා තාපය වැඩි නම් උෂ්ණත්වය වැඩි, තාපය අඩුයි නම් උෂ්ණත්වය අඩුයි. හරි. එතකොට යම් වස්තුවක් තුළ එවෙලේ එම අවස්ථාවේ පවතින තාප ප්‍රමාණය එළියට පෙන්වුම් කරන බාහිර පෙන්වුම් කරන විදිය තමයි උෂ්ණත්වය කියලා කියන්නේ. තාපය වැඩි නම් උෂ්ණත්වය වැඩි වෙනවා. තාපය අඩු උෂ්ණත්වය අඩු වෙනවා පෙන්වුම් කරනවා. right. අපි ඔබ ලියාගමු. යම් වස්තුවක හෝ පද්ධතියක පවතින තාපය පිළිබඳ මිනුම උෂ්ණත්වයයි measurement එක මිනුම උෂ්ණත්වයයි ඉහළ තාපයක් පවතින්නේ නම් ඉහළ උෂ්ණත්වයක්ද අඩු තාපයක් පවතින්නේ නම් අඩු උෂ්ණත්වයක්ද පෙන්වුම් කරයි. right. අනුමාත්‍රකාවක් ලියා ගන්න. තාපදායක ප්‍රතික්‍රියා සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියා. තාපදායක ප්‍රතික්‍රියා සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියා. right. අහගන්න. මොනවද තාපදායක ප්‍රතික්‍රියා කියන්නේ මොනවද තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියන්නේ කියලා බලමු. රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙන යම් පද්ධතියක්
හරි පරීක්ෂණ නලයක් වගේ එකක්. ඒ පද්ධතියෙන් පිටතට තාපය විමෝචනය කරනවා නම් මේක කොහොමද අපිට දෙන්නේ? මේක කොහොමද අපිට දෙන්නේ? අපි පරීක්ෂණ නලයේ හෝ ප්‍රතික්‍රියා සිද්ධ වෙන පද්ධතිය ළඟට යනකොට රස්නේ දැනෙනවා. හරි. දැන් අයන් එක ගත්තොත් එහෙම ගෙදර තියෙන අයන් එක රත් වුණාට පස්සේ අයන් එක ළඟට අයන් කරන පැත්තට අතාරලපුවම අතට දැනෙනවනේ. ඒ කියන්නේ අයන් එකේ උණුසුම නැත්තම් රස්නේ නැත්තම් තාපය විමෝචනය වෙනවා. පිට වෙනවා එළිය. තාපදායක කියලා කියන්නේ ඒවට. හරි. රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන පද්ධතිය විසින් බාහිර පරිසරයට තාපයෙන් උදාහරිනවා නම් ඒවට අපි කියනවා තාපදායක ප්‍රතික්‍රියාව. ඒතර මෙවැනි ප්‍රතික්‍රියාවක් අපි අඳුරගන්නේ කොහොමද? ප්‍රතික්‍රියාව සිද්ධ වෙන පද්ධතියේ උෂ්ණත්වය ඉහළ යනවා. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන පද්ධතියේ උෂ්ණත්වය ඉහළ යන එකෙන් තමයි අපි තේරුම් ගන්නේ මෙතනදී සිද්ධ වෙන ප්‍රතික්‍රියාව නම් තාපදායකයි. මොනවද එතන තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා කියන්නේ? ප්‍රතික්‍රියාව සිද්ධ වෙන පද්ධතිය ඒ ප්‍රතික්‍රියාව හේතු කොටගෙන බාහිර පරිසරයෙන් තාප ශක්තිය ලබා ගන්නවා නම් ඒවට අපි කියනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා. දැන් මේ යූරියා කැටයක් අරගෙන යූරියා පොහොර හරි කැටයක් අල්ලේ තියලා වතුර බින්දුවක් දැම්ම මොකද වෙන්නේ? අල්ල සීතල වෙලා ඇමෝනියම් ක්ලෝරයිඩ් වගේ ලවණයක් දැම්මත් අරගෙන ඒත් අතේ තියලා වතුර බින්දුවක් දැම්මොත් අත සීතල වෙනවා. ඇයි ඒ? අත සීතල වෙන්නේ අතෙන් තාපය ගන්නවා ප්‍රතික්‍රියාවට. එතකොට අතේ උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට අපි සීතල දැනෙනවා. පැහැදිලිද? එතකොට බාහිර පරිසරයෙන් තාපය ලබා ගන්නවා නම් යම් ප්‍රතික්‍රියාවකට එවැනි ප්‍රතික්‍රියාවලට අපි කියනවා මොනවද? තාප අවශෝෂක රසායනික ප්‍රතික්‍රියා කියලා. එතකොට ඔන්න තාප අවශෝෂක ප්‍රතික්‍රියාව අඳුරගන්නේ කොහොමද? පද්ධතියේ උෂ්ණත්වය අඩු වෙනවා බලා ගන්න පුළුවන්. තර්මෝමීටර් එකක් උෂ්ණතමානයක් භාවිත කරලා පද්ධතියේ උෂ්ණත්වය අඩුද වැඩිද වෙන්නේ කියලා බලන්න පුළුවන්. අපි කාලලා බලන්න ඕනේ. හරි. එතකොට යම් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට උෂ්ණතමානී පාටංග උඩ යනවා නම් ඒ ප්‍රතික්‍රියාව තාප දායක වෙනවා. උෂ්ණතමානී පාටංගය අඩු වෙනවා නම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාව වෙනවා. right? අපි ඔබ ලියන්න. හරි. පොයින්ට් ෆෝම් එකේ ලියමු පළවෙනි පොයින්ට් එක. යම් රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවන පද්ධතියක් ප්‍රතික්‍රියාව හේතු කොටගෙන පරිසරයට තාපය මුදා හරිනම් එවැනි ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා ලෙස හැඳින්වේ. තාපදායක ප්‍රතික්‍රියා ලෙස හැඳින්වේ. අලුත් පොයින්ට් එක ලියන්න. තාපදායක ප්‍රතික්‍රියාවක් යම් පද්ධතියක් තුළ සිදුවන විටදී පද්ධතියේ උෂ්ණත්වය
පද්ධතියේ උෂ්ණත්වය ඉහළයි. අලුත් කාරණාවක් හැටියට ලියන්න. යම් ප්‍රතික්‍රියාවක් සිදුවන පද්ධතියක් විසින් බාහිර පරිසරයේ තාපය අවශෝෂණය කරයි නම් එවැනි ප්‍රතික්‍රියා තාප අවශෝෂක ප්‍රතික්‍රියා ලෙස හැඳින්වේ. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් පද්ධතියක් තුළ සිදුවන විටදී පද්ධතියේ උෂ්ණත්වය අඩුවේ. right මේ රූපේ තනගන්න තංගාල හරි නේද? right දැන් අපි බලමු මේ තාපයේ පිටවීම අවශෝෂණය වීම මේ මොන හේතුවක් නිසාද එන්නේ කියලා. දැන් මම හිතන්නේ භෞතික විද්‍යාව කරන ළමයින්ට නම් ගොඩක් මේ පාසයි මේ කාර්ය ශක්තිය සහ ශ්‍රමතාවය කියන පාඩමක් ඒගොල්ලන්ට තියෙනවා. හරි දැන් මම මේ ශක්ති සටහන ගැදලා පෙන්නන්න යන්නේ ඔයාලට. ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵලවල ශක්තිය ගැන. දැන් ඔයාලා හිතන්න රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියකවල ශක්තිය ජූල් වලින් මයින් ප්‍රතික්‍රියකවල ශක්තිය දැන් මූලද්‍රව්‍ය තියෙනවා කොහොම සංයෝග තියෙනවා කොහොම හරි අභ්‍යන්තරයේ ගැප් වෙලා තියෙන තාප ශක්තිය මේ වගේ තැනක තියෙනවා කියන්නේ. හරි ප්‍රතිඵල මේ හරිය තියෙනවා කියලා හිතන්නකෝ. ඒතකොට ප්‍රතිඵල වල ශක්තිය මේ වගේ තැනක තියෙනවා කියලා හිතන්න. දැන් ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵල වල ශක්තිය අඩුයි. මෙහෙම වුණාම මොකද වෙන්නේ? දැන් රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියක ඉඳන් ප්‍රතිඵල වලට. එතකොට දිශාව කොහොමද? එතකොට මෙහෙම නේද?
ප්‍රතික්‍රියාවල ශක්තිය ජූල් 1000යි. ප්‍රතික්‍රියාවල ශක්තිය ජූල් 800යි. දැන් 200කට මොකද වෙන්නේ? පිටවෙල යනවා. අර 1000 කෙනා 800 වෙද්දි පිටවෙල යනවා. මේක හරියට කන්දක් උඩ දින බෝලයක් පල්ලෙහා තැනකට තල්ලු කරන්න ඕනේ. බෝලෙ මෙතන තල්ලු වෙනකොට මෙන්න මේ විභව ශක්තිය චාලක ශක්තිය බවට හැරෙනවානේ. බෝලේ චාලක ශක්තිය බවට හැරෙනවා. අන්න ඒ වගේ මෙතන තියෙන අභ්‍යන්තර තාප ශක්තිය විභව ශක්තිය කියන ගැබ් වෙලා තියෙන්නේ. දැන් කන්දේ පල්ලෙහාට එනකොට අර දෙක චාලක ශක්තිය බවට පත් වෙනවා. ඒක තමයි අපිට තාපයේ විදියට දකින්න ලැබෙන්නේ. එහෙනම් ඔන්න තේරුම් ගන්න තාපදායක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියට සතු ශක්තිය ප්‍රතිඵල සතු ශක්තියට වඩා වැඩි. පැහැදිලිද? ඒවට තමයි අපි කියන්නේ මොනවද? තාපදායක ප්‍රතික්‍රියා කියන්නේ. පැහැදිලිද? අලුත් පෙළේ කියන්නේ. මෙම ප්‍රතික්‍රියාවල ස්වභාවය සරල ශක්ති සටහනක් මගින් මෙලෙස හඳුනා ගනිමු. right මෙන්න මේ රූපයයි ඔනවලට මම චුට්ටක් ලොකුවට රූපේ පෙන්වන්න උත්සාහ කරනවා. මේ y අක්ෂය ශක්තිය තමයි නිරූපණය කරන්නේ එනර්ජි. ප්‍රතික්‍රියකවල ශක්තිය ප්‍රතිඵලවල ශක්තිය. ගැටලියමු තාපදායක ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක සතු ශක්තිය ප්‍රතිඵල සතු ශක්තියට වඩා ප්‍රතික්‍රියක සතු ශක්තිය ප්‍රතිඵල සතු ශක්තියට වඩා විශාල බැවින් ප්‍රතික්‍රියක හා ප්‍රතිඵල අතර ශක්ති වෙනස තාපයේ ලෙස විමෝචනය වේ.
right අපි මෙහෙම චුට්ටක් බලමු දැන් මේ බෝලේ කන්ද උඩට තල්ලු කරන විදියක් ගැන හිතමු බෝලේ කන්ද උඩට ගෙනියන්න නම් මොකද්ද කරන්න ඕනේ අපි මේක තල්ලු කරන්න ඕන උඩට නේ ඈ අපි බාහිරින් ශක්තිය සපයන්න ඕනේ අපි සපයන ශක්තිය තමයි බෝලේ කන්ද උඩට ගෙනියන්නේ එතකොට රසායනික ප්‍රතික්‍රියාවක් කොහොමද රසායනික ප්‍රතික්‍රියාවට පිටින් තාපය දෙන්න ඕන නම් සමහර ප්‍රතික්‍රියා තියෙනවා රත් කරේ නැත්තම් වෙන්නේ නැති නේ පිටින් තාපය දෙන්න ඕන නම් මේ බලන්න තාපය දීමෙන් මොකද්ද වෙන්නේ රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ප්‍රතික්‍රියකවල ශක්තිය ප්‍රතිඵලවල ශක්තිය බවට පත් වෙනවා මේ විදිහට එහෙනම් රසායනික ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩි නම් මොකද වෙන්නේ? ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් කරන්න පිටින් ශක්තිය සපයන්න ඕන. පිටින් තාපය සපයන්න ඕන වෙනවා. එහෙනම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක මතක තියාගන්න ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩි කිය. අලුත් වෙලිගලින් මේ ශක්ති සටහනදී ශක්ති සටහනදී මේ තාප ශක්තිය දාන්නේ මේ ඊතල රැලි කරලා දාන්න. රැලි කරලා තමයි තාප ශක්තිය වෙන්නන්නේ. යටිලියමු මේ අණුව තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියකවල ශක්තිය ප්‍රතිඵලවල ශක්තියට වඩා කුඩා බැවින් ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත්වීමේදී ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් කිරීමට බාහිරින් තාප ශක්තිය සැපයිය යුතුය. බාහිරින් තාප ශක්තිය සැපයිය යුතුය. right අනුමානිකාවක් ලියන්න. රසායනික ප්‍රතික්‍රියාවකදී සිදුවන තාප විපර්යාසය
පරීක්ෂණාත්මකව මැනීම පරීක්ෂණාත්මකව මැනීම right අහගන්න දැන් මේ රසායනික ප්‍රතික්‍රියාවකදී සිදුවන තාප විපර්යාසයේ පරීක්ෂණාත්මකව මනින්න විශේෂ ආකාරයේ උපකරණයක් භාවිත කරනවා. හරිද? ඒ උපකරණයට අපි කියනවා බොම් කැලරි මීටරය කියලා. බොම් කැලරි මීටර. හරි මේ බොම් කැලරි මීටරය ගැන ගොඩාක් විස්තර ඔයාලට නැහැ. හරි අපි සරලව බලමු මොකද්ද මේ බොම් කැලරි මීටරයක් වෙන්නේ කියලා විතරක් අවබෝධ කරගන්න උත්සාහ කරමු. හරි මේ බොම් කැලරි මීටරයකින් කරන්නේ රසායනික ප්‍රතික්‍රියාවකදී සිදුවන තාප විපර්යාසය සම්පූර්ණයෙන්ම මාරු කරනවා ජලයට. හරි අපි හිතමු තාපය පිට වෙනවා කියලා. ඒතර පිට වෙන තාපය සම්පූර්ණයෙන් ජලයට මාරු කරොත් ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්ව මානයකින් අපි ජලයේ උෂ්ණත්වය මනිනවා. උපරිම උෂ්ණත්වය සටහන් කරගන්න. ඒ උපරිම. හරි. ප්‍රතික්‍රියාවට පටන් ගන්න කලින් කාම උෂ්ණත්වය සටහන් කරගන්න. දැන් මේ උෂ්ණත්ව දෙක අතර වෙනස උපරිම උෂ්ණත්වය සහ කාම උෂ්ණත්වය අතර වෙනස තමයි තීටා නැත්නම් උෂ්ණත්ව වෙනස කියලා කියන්නේ. තීටා කියලා කියනවා සමහර පොත්වල ඩෙල්ටා තීටා කියලා කියනවා. හරි. අපි දන්නවා සමීකරණයක් තාප ප්‍රමාණය සමානයි mc තීටා කියලා. m කියන්නේ ස්කන්ධය, c කියන්නේ විශිෂ්ට තාප දාඨතාවය, තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. මෙතන ජලයේ නිදාන්නේ අපි වැඩේට. දැන් මේ විදිහට රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන පද්ධතියම ඇන්දොත් මේ වගේ වහපු පද්ධතිය ක්ලෝස් සිස්ටම් එක පියන වහපු පද්ධතිය මේ විදිහට ජලයේ ගිල්ලලා තමයි ඔය බොම් කැලරි මීටරයක් ඇතුළු රසායනික ප්‍රතික්‍රියාව කරන්නේ. හරි බොම් කැලරි මීටරයක උපකරණයක් අපි ලබන සතියේ හරි බලමු. එතකොට මේක ඇතුළේ තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. ප්‍රතික්‍රියාවෙන් පිට වෙන තාපය සම්පූර්ණයෙන් ජලයට අවශෝෂණය වෙනවා. අපි හිතමු ජලයේ පරිමාව v කියලා. ජලයේ පරිමාව v නම්. හරි. v සමානයි ඝනත්වය සමානයි m බෙදීම v. හරි. m සමානයි dv. එතකොට තාපය අවශෝෂණය කරගත ජලයේ ස්කන්ධය තාපය අවශෝෂණය කරගත ජලයේ ස්කන්ධය m සමානයි ජලයේ ඝනත්වය වුණත් මේ පද්ධතිය ගිල්ලලා තියෙන ජලය පරිමාව ජලයේ විශිෂ්ටතාව ධාරිතාවය උෂ්ණත්ව වෙනස. මෙතනදී හොඳට මතක තියාගන්න උෂ්ණත්ව වෙනස ගන්නෙ උපරිම උෂ්ණත්වය සහ කාම උෂ්ණත්වය අඩු කිරීම. right? උපරිම උෂ්ණත්වය වෙනස θ ගන්නේ කොහොමද? උපරිම උෂ්ණත්වය සහ කාම උෂ්ණත්වය අඩු කිරීම. හරි? එතකොට Q සමානයි dvCT සමීකරණය දාලා අපි රසායනික ප්‍රතික්‍රියාවේ සිදුවන තාප විපර්යාසය සඳහා ජූල් ගණනය කරනවා. right? අපි ලියමු මෙහෙම මේකේ නොටේෂන් එකත් එක්ක ලියමු අපි ඉස්සරහට. ලියන්න. රසායනික ප්‍රතික්‍රියාවකදී සිදුවන තාප විපර්යාසය පරීක්ෂණාත්මකව මැනීම සඳහා බොම් කැලරි මීටරය බොම් කැලරි මීටර BOMB බොම් කැලරි CALORY මීටර උපකරණයේ භාවිතා කෙරේ
මෙම උපකරණය මගින් කිසියම් රසායනික ප්‍රතික්‍රියාවක් මගින් ඇතිවන තාපය ජලයට අවශෝෂණය වීමට සලස්වා ජලයේ ඇතිවන උපරිම උෂ්ණත්වය යොදා ගනිමින් රසායනික ප්‍රතික්‍රියාවේදී සිදුවන ශක්ති විපර්යාසය ගණනය කරනු ලැබේ. right අපි මේ වගේ දාල රූපයක් ඇඳගමු. හරි මේකේ පාවිච්චි කරන උෂ්ණත්වමානය. හරි තාපය අවශෝෂණය කරන උෂ්ණත්වයට වෙනන්නේ උෂ්ණත්වමානය. හරි මේ රූපය ඇඳගන්න. මේ රූපය ඇඳගන්න. ජල මට්ටම මාක් කරලා බෙන්නට වී කියලා. right අපි තර ලකුණු දාලා යටින් ලියමු. මෙහිදී සිදුවන තාප විපර්යාසය ගණනය කිරීම සඳහා පහත දැක්වෙන සම්මතයන් යොදා ගනිමු. හරි අපි ස්ටෑන්ඩඩ් නොටේෂන් එක සම්මත අංකණයක් පාවිච්චි කරමු. හරි ඉස්සලාම ලියා ගන්න ඊටා සමානයි. හරි ඉස්සරහින් උෂ්ණත්ව වෙනස
V කැලරිමීටරයේ අඩංගු ජල පරිමාව V කැලරිමීටරයේ අඩංගු ජල පරිමාව M කැලරිමීටරයේ අඩංගු ජලයේ ස්කන්ධය කැලරිමීටරයේ අඩංගු ජලයේ ස්කන්ධය dW කියලා දාන්න dW ජලයේ ඝනත්වය capital C අපි එකක් CW කියලාම දාමු CW ජලයේ විශිෂ්ට තාපධාරිතාවය V තා දා කියලා ජලයේ V තා දා ජලයේ විශිෂ්ට තාපධාරිතාවය හරි right ඔය ඇති හරි අයිගා කරලා रासायनिक प्रतिक्रियाओं නිසා ඇති වූ උපරිම උෂ්ණත්වය सह ඇති උපරිම උෂ්ණත්වය වරහන් ඇතුලේ T උපරිම මේක ලියන්නේ T උපරිම මේ ලියන්නේ සමහර පොතවල T max කියලා තියෙනවා T උපරිම සහ ජලයේ ආරම්භක උෂ්ණත්වය මම ගෙඩිය ලියනවා T ආරම්භක මෙහෙම T R dot උපරිම උෂ්ණත්වය සහ ජලයේ ආරම්භක උෂ්ණත්වය T R කියලා වරන් අතර වෙනස මගින් थीटा लबा दे මේ වල t උපරිම minus t ආරම්භක සමානයි θ කියලා ඊගාතර ලකුණ ප්‍රතික්‍රියාවේදී ඇති වූ තාපය අවශෝෂණය කරන ලද जल स्कंदे m समानයි dWV m समानයි dV දාලා තියෙනවා m समानයි dV dV water වරක් V ඊගතර ලකුණ ප්‍රතික්‍රියාවේදී ඇති වූ ताप विपर्यासය Q समानයි
mc theta කියන්නේ q සමානයි mc theta හරි m වෙනකොට දාන්න dv dw v c වෙනකොට දාන්න cw theta right එතකොට මෙතනදී අපි උපකල්පනයක් කරනවා පුතේ දැන් මේ උපකරණයේ තියෙනවා විවිධ කොටස් හරි මේ ආවරණ හරි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ සාමාන්‍ය තඹ වලින් හදපු පද්ධතියක් ඇතුලේ ඒ කිසිම කොටසකට සැලකිය යුතු තාප ප්‍රමාණයක් අවශෝෂණය වෙන්නේ නැහැ කියලා ගන්න. හරි ඒගොල්ලෝගේ තාප අවශෝෂණය කිරීමේ හැකියාව ඒකට අපි කියන්නේ මොකද්ද විශිෂ්ට තාප ධාරිතාවය නොගිනිය හැකි තරම් කුඩයි. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන පද්ධතියේ අඩංගු අනෙකුත් උපකරණ මගින් අවශෝෂණය කළ තාපය ප්‍රතික්‍රියාවේදී විමෝචනය කළ තාපයට සාපේක්ෂව ඉතා කුඩයි කියලා උපකල්පනය කරනවා. ඒ නිසා පිටවෙච්ච තාප ප්‍රමාණය මෙතනදී උෂ්ණත්ව වෙනස මගින් සම්පූර්ණයෙන්ම දකින්න ලැබෙනවා කියලා අපි සලකනවා. හරි මේ වලින් කැලරිමීටරයේ අඩංගු කැලරිමීටරයේ අඩංගු අනෙකුත් කොටස් මගින් මෙහිදී සැලකිය යුතු තාප ප්‍රමාණයක් අවශෝෂණය කළේ යයි සලකනු නොලැබේ. right ඒ අනුව ජලය මගින් අවශෝෂණය කළ තාප ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වාගේ ප්‍රතික්‍රියාවෙන් පිට වූ තාප ප්‍රමාණය ලෙස සලකනු ලැබේ. right අපි පොඩි ගානක් හදලා බලමු මේක සම්බන්ධයෙන්. හරි ටක්කලා ලියාගන්න මෙන්න මේම ගානක්. සෙල්සියස් අංශක 27 කාමර උෂ්ණත්වයේදී සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල 0.1 සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල 0.1 ඌ ජලීය HCl ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 50ක්
සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල 0.1 වූ සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල 0.1 වූ ජලීය NaOH ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 50ක් සමග මුළුමනින්ම මිශ්‍ර කරමින් ප්‍රතික්‍රියා කරන ලදී. මෙහිදී ඇති වූ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 87ක් විය. හරි ප්‍රතික්‍රියාව මගින් ඇති කරන ලද තාපය ගණනය කරන්න. right ඔන්න මේ ඔයාලට ස්ක්‍රීන් එකේ තියෙනවා දැන් ඔන්න ප්‍රශ්නේ. හරි ජලයේ ඝනත්වය 1000යි ඝන මීටරයට කිලෝග්‍රෑම් කියලා තියෙනවා. හරි ජලයේ විශිෂ්ටතා පදාර්ථතාවය මේ දෙක ඔයාලා දන්නවා 4200යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. හරිනේ right අපි ගන්නවද? හරි ඔයාලා කෙලින්ම දාන්න අර සමීකරණය ඔප්පු කිරීම අනවශ්‍යයි. කෙලින්ම දාන්න සමීකරණය. මොකද්ද සමීකරණය? Q සමානයි dVc θ. දාන්න සමීකරණය. ඒකකත් එක්කම ආදේශ කරනවා බලන්න. ජලයේ ඝනත්වය 1000යි. kg m3. හරි v පරිමාව කීයද ගන්නෙ? ඔතන බලන්න 50 මිශ්‍ර කරලා තියෙනව නේද? එතකොට ප්‍රතික්‍රියාව වෙනකොට පරිමාව කීයද? ඝන සෙන්ටිමීටර 100යි. කීයද? ඝන සෙන්ටිමීටර 100යි. දැන් කැලරිමීටරයක් නැහැ. ප්‍රතික්‍රියාව වෙන්නේ ඕක ඇතුලේ. ඕකම තමයි තාපය අවශෝෂණය කරන පද්ධතිය. එහෙනම් ඝන සෙන්ටිමීටර 100යි. මේ බලන්න කැපෙන්නේ නැහැ නේ ඝන සෙන්ටිමීටර ඝන මීටර. ඒ නිසා මේක ඝන මීටර කරමු. කොහමද? මේක 10 ඍණ 6න් වැඩි කරලා ඝන මීටර කරන්න. දැන් ගන්න ඝන මීටර. ඊට පස්සේ විශිෂ්ටතාව පදාර්ථතාවය 4200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. හරි තීටා උපරිම උෂ්ණත්වය කීයද? 87යි. කාම උෂ්ණත්වය කීයද? 27යි. එතකොට 87 ඍණ 27. ඔය 87යි 27යි සෙල්සියස් නේද ආවයි? 87යි 27යි සෙල්සියස්. ඉතින් කොහොමද මේක කෙල්වින් කරන්නේ? මොකක්වත් කරන්න ඕනේ. ඇයි ඒ? सेल्सियस अंशක කෙල්වින් කරන්න මුකුත් කරන්න ඕන නැහැ. सेल्सियस अंशක කෙල්වින් කරද්දී 273 වල් එකතු කරන්නේ අඩු කරන්නේ උෂ්ණත්වය ගනි. මෙතන තියෙන උෂ්ණත්ව වෙනස. හරි. දැන් सेल्सियस 87ක් කියලා කියන්නේ මේ බලන්න. කෙල්වින් කීයද? 273ක් එකතු කළා ගමු.
කීයද 360යි හරි 360යි 370යි 360 සෙල්සියස් 27ක් කියන්නේ කෙල්වින් කීයද 300 දැන් මේකෙන් මේක අඩු කරන්න 60යි කෙල්වින් නේද මේකෙන් මේක අඩු කරන්න 60යි සෙල්සියස් හරි එහෙනම් උෂ්ණත්ව වෙනස ගද්දී කෙල්වින් සෙල්සියස් දෙකම එකයි නේද ඒක තමයි පරිමාණය හැටි එතකොට ඔන්න සුළු කරමු ඒකද සුළු කරනවා මම ඉස්සෙල්ලාම බලන්න m ඍණ 3ට m ධන 3 කට් කිලෝග්‍රෑම් වලට kg ඍණ එක කට් කෙල්වින් වලට කෙල්වින් එක කට් ඉතුරු එන්නේ ජූල් විතරයි හරි ඉතුරු එන්නේ ජූල් විතරයි බලමු ජූල් කීයක් ඉතුරු වෙයිද කියලා මෙතන තියෙනවා 10 ඍණ 6ක් හරිද ඔන්න බලන්න 10.1යි 2යි 3යි 4යි 5යි 6ක් කියන්නේ 10 ධන 6ක් 10 ධන 6ට 10 ඍණ 6 එකක් ඉවරයි මෙතන ඉතුරු වෙනවා 420ක් මෙතන ඉතුරු වෙන 60ක් ඔච්චරයි හරි එතන බිංදු 2යි දෙවරක්කයි 12යි 24යි 25යි 25200යි ජූල් හරි 25200යි ජූල් right හරි අපි මේක තියමු කිලෝ ජූල් වලින් ලොකු වැඩි ඉංග්‍රීසි ඉලක්කම 10න් බෙදලාම තියමු 25යි 0.2යි කිලෝ ජූල් අනේ 25යි 0.2යි කිලෝ ජූල් කරන් අපි right අපි තව කොටසක් ලියමු යටින් යටින් තව කොටසක් මෙහිදී प्रतिक्रिया करන ලද HCl මවුල ගණන සොයන්න HCl මවුල ගණන සොයන්න එමගින් HCl මවුලයක් සඳහා රසායනික ප්‍රතික්‍රියාවේදී සිදු වූ තාප විපර්යාසය ගණනය කරන්න HCl මවුලයක් සඳහා රසායනික ප්‍රතික්‍රියාවේදී සිදු වූ තාප විපර්යාසය ගණනය කරන්න right අපි මේ වහදමු ප්‍රතික්‍රියා කළ HCl මවුල ගණන පොඩක් බලන්න දැන් මතර HCl කොච්චරක් දාලා තියෙනවද දශමයකයේ ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 50 මම හරිනේ ඒතර කොච්චරද 0.0.5 මවුල නේ 0.0.5 මවුල ඒතර මෙච්චර මවුල ගානක් දැම්මාට ඔය ඔක්කොම ප්‍රතික්‍රියා වෙනවද ඔව් ඔතන HCl NaOH නේ හරි එකට එක ස්ටෝකියෝමදී ප්‍රතික්‍රියා වෙන්නේ NaOH තන HCl NaCl තන ජලය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත් ඔය ගානම දාලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.5 HCl මවුල 0.5 දාලා තියෙනවා
ඒ නිසා හරියටම දෙන්න ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට මිශ්‍ර වෙලා දෙන්නම එකපාර ඉවර වෙලා යනවා. නේ? හරියටම ප්‍රතික්‍රියා වෙනවා. ඒ නිසා දාපු HCl එක සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා වෙනවා මෙතන. එහෙනම් HCl මෙච්චර ප්‍රතික්‍රියා වෙනකොට තමයි මෙච්චරක් අපි පිට වෙලා තියෙන්නේ. හරි. අපි ඔක ලියමු එහෙනම්. ප්‍රතික්‍රියා කළ HCl මවුල ගන්න. ප්‍රතික්‍රියා කළ HCl මවුල ගන්න. කිය දශමික බෙදීම 1000 ගුණ කිරීම 50යි. හරි 0.005. එතකොට ඔච්චරකට පිට වූ තාපය තමයි තියෙන්නේ. නේ? ඒ නිසා මම ලියනවා HCl මවුල 1 සඳහා තාප විපර්යාසය සමානයි. තාප විපර්යාසය සමානයි. මවුල 0.005 ප්‍රතික්‍රියා වෙනවා. කිලෝජූල් 25.2ක් පිට වෙනවා නම් එක මවුලට කීයද? මවුල මෙච්චරකට කිලෝජූල් 25.2යි නම් එක මවුලකට කීයද? සුළු කරා. හරි. කීයද එන්නේ කිලෝජූල්? 5.4 වරක් 10.3යි. 5.4 වරක් 10.3ක් එනවා. හරි. හදාගන්න බලන්න. පහයි දශම 4 වරක් 10 වෙන තුනද 5.04 වරක් 10 වෙන තුනද 252 දෙකෙන් වැඩි කරපුවා 504 පහයි දශම 0.4 වරක් 10 වෙන තුන 10.3 කිලෝජූල්. හරි රයිට්. ඔන්න මම ඔයාලා ඉන්න WhatsApp group එකට හරි දාලා තියෙනවා තව ප්‍රශ්නයක් ඊගා දවසේ තියාදාගෙන ඉන්න. හරි තව ප්‍රතික්‍රියාවක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් දාලා තියෙනවා. ඔයාලා ලබන සතියේ Q සමානයි DV sheet එකේ DV sheet එකේ ඒ ප්‍රශ්නේ හදාගෙන එන්න. රයිට් අදට අපි ශක්ති විද්‍යා පාඩම මෙතනින් නවත්තනවා. හරි මට අද ඕන වෙලා තිබ්බේ තාපදායක සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියන්නේ මොනවද කියලා ඔයාලට පැහැදිලි කරන්න සහ තාප විපර්යාසය Q සමානයි mc θ නෙවෙයි dv θ දාලා තමයි අපි මනින්නේ කියන කාරණාව පැහැදිලි කරලා දෙන්නේ. රයිට්. ඒතර අපි ලබන සතියේ රසායනික ප්‍රතික්‍රියාවක තාප විපර්යාසය මැනීම සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරියට කතා කරනවා. අපි අලුතෙන් ලබන සතියේ එන්තැල්පිය කියන පරාමිතිය ගැන ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. එන්තැල්පිය කියන පරාමිතිය ගැන. රයිට්. එතකොට අපි අදට මෙතනින් ශක්ති විද්‍යා පාඩම නවත්තමු. ආයි ලබන සතියේ සඳුදා හවස රෑ 10ට මේ විදිහටම හම්බ වෙනවා. අපි YouTube එකේ තමයි ලබන සතියේ වීඩියෝ එක දාන්නේ. YouTube channel එකේ link එක මේ විදිහටම group එකට එනවා. ලබන සතියේ ඔයාලා YouTube එකේ මේ වීඩියෝ එක බලන්න. හරි. ඒතර අද පන්තියට සහභාගී වෙන්න බැරි වෙච්ච ළමයිත් ඇති. ඒගොල්ලොන්ට මේ හරි ඔයාලා දන්න කට්ටිය නම් පණිවිඩය කියන්න. අපි වීඩියෝ එක YouTube channel එකට දාලා link එක මේකට දානවා. හරි. ඔයාලා වීඩියෝ එක බලන්න ශක්ති විද්‍යාව පළවෙනි වීඩියෝ එක. හරි. අපි අද රෑම වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. හරි link එක group වලට වැටලා තියෙයි.
හරි පාඩම නැවත බලන්න ඕන කට්ටිය සහ ජොයින් වෙන්න බැරිච්ච කට්ටිය පාඩම හැමෝම බලා ගන්න. රයිට් බලලා ලබන සතියේ අපි මෙතනින් එහාට පාඩම ඉස්සරහට සාකච්ඡා කරමු. රයිට් එහෙනම් අපි අද වැඩි නවත්තමු. ආයුබෝවන්.